හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසනවනේ පවත්වන 259 වන නේවාසික භාවනා වැඩසටහනේ තවත් ධර්ම සාකච්ඡා වාරයක් සමගයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාගෙන්ද ඒ වගේම මෑණියන් වහන්සේගෙන්ද ගීපින් උතුම්ගෙන්ද අවසරයි. අද දිනේදී කමඨහන් වාර්තා ලිඛිත වශයෙන් 8කුත් සූම් මාර්ගය ඔස්සේ එක් කමඨහනකුත් ලැබී තිබෙනවා. එම වාර්තාවන් ඉදිරිපත් කරන්නට අවසරයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට අද දවසේ කටයුතු ඊටමත් සතිමත්ව ධනාත්මකව මහත් වූ ප්‍රබෝධයකින් යුක්තව ආරම්භ කරන්න පුළුවන් වුණා. පරයන්ක භාවනාවේදී යටිපතුල් වලින් දැනෙන වේදනාව පරයන්ක භාවනාව පුරාම පවතී. එම වේදනාව අතරේදී එය වේදනාවක් බව දනිමින් හිත විසිරෙන්න නොදී සතිමත්ව දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වුණා. විටක ගුවන් යානයක ගමන් කරන විට දීමෙන් වලාකුළු අතරින් හෝ ඊට ඉහළින් ගමන් කරන හෝ ඉන්න බව දැනේ. පින්වත් හාමුදුරුවනේ ඒ සාමාන්‍ය දෙයක්ද? සක්මන් භාවනාවේදී යටිපතුල් වැලි කැටවල වෙන විට සිසිලසක් සමග මෘදු බවක් දැනෙන්නේ යටිපතුලේ ඇති තද ගතිය නිසා බව වැටහේ. සක්මන් භාවනාවේදී ආපසු හැරෙන අවස්ථාව ආදිය ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා දැනුණා. විටක අඳුරු පෙදෙසක හෝ රාත්‍රී අහසක් වැනි පසුබිමක දීප්තිමත් විවිධ දේවල් හරහා හෝ සමග මා ගමන් කරනවා හෝ පාවෙනවා වගේ දැනුණා. මේ தත්ත්වය පහදා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? සයනසගේ. හොඳයි. පොඩ්ඩක් වැඩිමුක ඉස්සරහට බලන්න. හොඳයි. කාලයක් තිස්සේ භවනා කරනවද නැත්නම් මෙහෙමද පටන් ගත්තේ? මෙහෙදි තමයි පටන් ගත්තේ. පටන් ගත්තේ. ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා පටන් ගත්තේ. එහෙමයි. හොඳයි. එහෙමනම් ඉතින් යම් පමණකට දියුණුවක් තිබෙනවා. ඒ කියන්නේ දැන් අපි ටිකක් සතිය දියුණු කරගෙන යනකොට ඒකට එකතු වෙන්න ගන්නවා සමාධිය. ඒ කියන්නේ දැන් අපි පටන් ගන්න සතියේ තමයි සතිය හැබැයි ටික ටික වර්ධනය වෙනවත් එක්ක වර්ධනය වෙච්ච සතියේ ප්‍රතිඵලයක් විදිහට හිත ඒකාග්‍ර වෙන්න ගන්නවා. සමාධිමත් භාවයකුත් හැදෙන්න ගන්නවා. ඒතොර ඒ සමාධිමත් භාවය ඇත්තටම සක්මනේදී එහෙම හැදෙනවා නම් ඒක තවත් හොඳයි. මොකද සක්මනේදී අපි නිකන් තනි අරමුණක් තියාගෙන නෙමෙයිනේ යන්නේ. අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉස්සෙල්ලා ඔන්න වම් පාදයේ තියෙනවා, ඊට පස්සේ ඔන්න දකුණු පාදයේ තියෙනවා, ආයෙත් ඔන්න වම් පාදයේ තියෙනවා. කියන්නේ අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. අරමුණට අපි හිත යොමු කරන ඒ ස්ථානය පවා වෙනස් වෙනවා. ඒ ඔක්කොම අතරවාරේ තමයි අපි මේ අදාළ කාර්ය කරගෙන යන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් හිතන්න රූපත් පෙනෙද්දි, සද්දත් ඇහෙද්දි, කයත් අර විදිහට චලනය කරද්දි ඔය ඔක්කොම මැදයේ අපිට පුළුවන්කමක් ලැබෙනවා අපිට උමනා තැනට හරියටම හිත එල්ල කරන්න. ඒක ලොකු හැකියාවක්. ඔව් ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා විපස්සනාවට. ඉතින් ඒ නිසා ඒක දැන් යම් පමණකට සාර්ථක වෙලා තියෙනවා. අනිත් එක තමයි දැන් අර ඉඳගෙන අපි භාවනා කරද්දී හුඟක් සමාධිය පැත්ත තමයි තවත් දියුණු වෙන්නේ. මොකද අපි අර සෙලවීම ඔක්කොම නතර කරලා බොහොම කය නිශ්චලව තියාගෙන ඇස් දෙකත් පියාගෙන පුළුවන් තරම් සද්දත් අඩු පරිසරයක කය නිශ්චලව තියාගෙන ඊට පස්සේ අපි මේ තෝරගත්ත සරල අරමුණක නැත්නම් සූක්ෂම අරමුණක සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙම කරන්න අපි තුල ඒකාග්‍රතාවය තව තීව්‍ර වීමක් වෙනවා. අනිත් එක ඒ අරමුණත් හරි සියුම්. දැන් අර පාදයේ චලනය වගේ නැත්නම් පාදයට දැනෙන රළු ස්වභාවයේ තරම් රළු අරමුණක් නෙමෙයි. හෝලාරික අරමුණක් නෙමෙයි. ඊට වඩා සූක්ෂම අරමුණක් තමයි ආනාපානය කියන්නේ. ආනාපාන නේද කරේ? හරි. ඒතර ඒක කරගෙන යනකොට සමහරවිට ඉතින් අර දීලා තිනවා වගේ අපිට අර කලින් තිබිච්ච නිකන් අපි හිතන් ඉන්නේ මම භාවනා කරනවා මම අහවලා මම මෙහෙමයි කියලා ඉතින් අර සාමාන්‍ය සම්මුති මේ සංඥාවක් නේ අපි ගාව තියෙන්නේ. ඒ සම්මුති සංඥාව වෙනුවට අපිට නිකන් වෙන විදිහට ඔක තේරෙන්න ගන්නවා. ඒක තමයි දැන් අර තේරලා තියෙන්නේ හරියට නිකන් මේ තමන්ය ඈතට ගිහිල්ලා වගේ නිකන් කය දිහා ඈතින් ඉඳන් බලන් ඉන්නවා. එහෙම දෙයක්. නැත්තම් අපි නිකන් මේ කය ගාක් විශාල වෙලා විශාල වෙච්ච ශරීරයක අපි නිකන් පුංචියට මේක දිහා බලන් ඉන්නවා. ඒ වගේ එක එක විදිහට වෙන්න පුළුවන්. ඕකෙත් නිශ්චිත රටාවක් කියලා හිතන්න අමාරුයි. එක එක දවසේ එක එක වෙන්න පුළුවන්. දැන් අද වෙලා තියෙන්නේ මේ අද කියන්නේ ඊයේ කමඨාන් වාර්තා සුද්ධ කරපු වෙලේ ඉඳලා තමයි මම දවස කියලා ගණන් ගන්නෙ. හරි. එතකොට ඒකෙදි තමයි මේ විටින් විට එක වෙලා මේ දැන් වෙනදට රාත්‍රී නිින්ද වුණත් සාමාන්‍යයෙන් 9ට විතර වුණාට ඔව්
ඊයේ පෙරේද දවස් දෙකේම පාන්දර එකට විතර හැරිලා හා. හිතට දැනුණා මේ වෙලාව මං භාවනා කරන්න ඕනේ කියලා. ඒක සාමාන්‍යයෙන් පාන්දර 3 විතරටකන් තිබ්බා. ඔව්. ඊපස්සේ මේ 3ට විතර ආයෙ ටිකක් අර වෙහස ගතිය වගේ දැනලා නිින්දට ගිහින් 5ට හැරුණේ. හරි. හැබැයි මේ දවසේ කටයුතු මේ බොහොම මේ ප්‍රබෝධයෙන් සිද්ධ වෙනවා. අනික මේ සතියත් එක්ක අපි හාන්නේ සේනාසනේ කටයුතු ඊට පස්සේ සේනාසනේ ඉස්සරහා දැන් වෙනදාට සේනාසනේදී නිින්දට යනකොට ඊළඟ දවස ගැන ඒ විස්තර විතරම දැනෙනවනේ. ඔව්. දැන් මෙහි ඇවිල්ලා මේ දේවල් ඔක්කොම අමතක වෙලා මේ බොහොම ප්‍රීතියෙන් ඉන්නවා. එහේ අපේ ලොකු සාහිණාංශ කියනවෙත් මේ නිදහසේ සතුටින් නිදහසේ ඉන්න කියලා. ඔව්. ඒ වලට ඉතින් සේනාසනේ කටයුතුත් එක්ක මේ ඒක අමාරුයි. අමාරුයි. ඊට පස්සේ මේ මෙහි ඇවිල්ලා මේ ඒ කියන්නේ ඒක මේ පුදුම සහල්ලුවක් දැවුණා මේ ඒ දැන් මේ ගෙවිච්ච දවස් කීපේ. එහෙමයි. හොඳයි. ඉතින් ඒක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන්නේ සැහැල්ලුවෙන්ම කාර්යයන් ගොඩක් කරන්න. ඒකත් එක කුසලතාවයක් නේද? ඇත්තටම භාවනාවෙන් ඔන්න ඔය වගේ හැකියාවක් හැදෙනවා. වැඩ නැතුව නෙමෙයි. සෑහෙන වැඩ කොටසක් තියෙනවා. තමන් වැඩ නොකරනවත් නෙමෙයි වැඩකුත් කරනවා. හැබැයි හිත ඒක නිකන් අර කරදරයක් කරගන්නේ නැහැ. නිකන් බරක් කරගන්නේ නැහැ. ඔක්කොම ටික මේ කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් නිකන් හිතේ නිකන් අර ග්‍රහණයකින් තොරව නිකන් බරක් විදිහට ගන්න නැතුව නිකන් ප්‍රසන්න මනසකින් ඔක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වුනහම නිකන් දරා ගන්න පුළුවන්. එහෙම ස්වභාවයක් එනවා. ඔව්. දැන් ඊයේ රෑ මට ඔය දැනෙච්ච අර නිකන් ආකාශයේ හරි විශ්වයේ හරි ඉන්නා වගේ ගතිය. ඔව්. ඔයිට කලින් මට දැනුණා මේ 2010 දී මාරාන්තික රියානතුරක් වුණා. ඒකේ මේ කෝමාහයක වගේ හිටිය දවස් 4ක් විතර. අන් ඒ කාලෙත් ඕක දැනුණා මට ඊට කලින්. දැන් කොහොමයි නෙමෙයිනේ දැන් ඉන්නේ නේ. ඒක තමයි. ඒ කියන්නේ අපේ මනස ඒ කියන්නේ දැන් මේ දේවල් හුඟක් අල්ලගෙන ඉන්නකොට අමාරුයි. දැන් මෙහෙදි අපිට තියෙන්නේ බොහොම සරල වැඩක් කරන්න තියෙන්නේ. අරමුණ ගත්තත් බොහොම සරල දෙයක්. ඒ සරල අරමුණට නැවත නැවත හිත නංගමින් එහෙම කරන්න හිත පොඩ්ඩක් ඒකට හුරු වෙනවා. අර කියන අතීතේ වෙච්ච දේවල් ටිකත් අමතක කළා අනාගතේ කරන්න තියෙන දේවල් ටිකත් අමතක කළා. ඊට පස්සේ වර්තමානයේ කෝටියක් දේවල් සිද්ධ වෙද්දී අපි මේ තෝරගත්ත සරල අරමුණකට විතරක් හිත යොමු කළා. ඒ ඒකාග්‍රතාවයේ ගොඩනැගෙන්න සැහැල්ලුවක් කොහොමත් ඇතේනවා. ඉතින් ඒ සැහැල්ලුව තමයි ඊට පස්සේ නිකන් තව අර පස්සද්ධියක්, සුඛයක්, සැපයක් අහර මේ එකතු වෙලා හොඳ සමාධියක් බවට පත් වෙන්නේ. දැන් ඒ සමාධිමත් බව ඊට පස්සේ ඉතින් අපි ප්‍රයෝගී කරගන්න අවශ්‍යයි මේ ශරීරය හොඳට නිරීක්ෂණය කරන්න. ශරීරයේ මොකද්ද සිද්ධ වෙන්නේ මේකේ ඒ කියන්නේ දැන් අපි දැනට ලබලා තියෙන පුංචි తాවකාලික ආස්වාදයක් සුවයක්. ඒ සුවය ප්‍රමාණවත් නැහැ. අපි ওই தත්ත්වය තුළ ඒකාග්‍රතාවයක් හදලා ඒ ඒකාග්‍රතාවයේ ප්‍රයෝගී කරගෙන අපි හොඳට හොයන්න ඕනේ මේක ගැන. මේ ශරීරය ගැන හොඳට විමසිලිමත් වෙන්න ඕනේ. ඒක හැදේවි. කොහොම යනකොට ඒ කියන්නේ මේ කයේ විවිධාකාර සංවේදනා මතුවීමක්, ධාතු ලක්ෂණ කියලා අපි කියන දේවල් මතුවීමක් ඒ විදිහට මතුවෙන්න පුළුවන්. ඒ මතුවෙන දේ ඊට පස්සේ හොඳට නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. එහෙම. යන විදිය හොඳයි. ඔව්. හොඳයි. අපි හරිය මේ රිට්‍රීට් එකෙන් පස්සේ මේ වැඩසටහනට සහභාගී වෙන්නේ කොහොමද? හෝසේනසනේට? පුළුවන් ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ වැඩසටහන ඉවරනත් එක්ක තව මේ ගිහි අයගේ වැඩසටහනක් පටන් ගන්නෙ. එහෙමයි. පුළුවන් සම්බන්ධ වෙන්න. එහෙමයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි අපි ඊළඟට යමු. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් අපගේ ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. කමඨහන් 5. මම මූල කමඨහන් ලෙස තෝරාගත්තේ වම දකුණයි. මම සිත එකඟව තබාගෙන සක්මන් කළා. මම සක්මනේ කෙළවරට ගිහින් මම සිතාගත්තා මම එකඟව තබාගෙන යනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. මම ඒ විදියට ගියා. මම විනාඩි 30ක් විතර සක්මන් භාවනාව කරන විට මගේ කකුල් දෙක නිකම්ම තියනවා වගේ දැනුණා. ඊට පස්සේ මගේ සිත කැඩුනා. මම සිත ආපසු ආවා කියලා දැනගත්තේ පාද දෙකට බරක් දැනුණා. මට මේ පහදා දෙන්න ස්වාමීනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඒ කාගේද? එන්නක බලන්න පොඩි ස්වාමීන් වහන්සේ. නිදාගෙන නේද හිටියේ? නැද්ද? ඉතින් කොහොමද භාවනාව? හොඳද? හොඳයි. දැන් මොකද වෙලා තියෙන්නේ සක්මනේ? විනාඩි 30ක් විතර යනකොට කකුල් දෙක නිකම්ම දිය වෙනවා වගේ. කකුල් දෙක වේවලනවා? නිකම්ම දිය වෙනවා. දිය වෙනවා. තිය වෙනවා. එතකොට මොකද දැනෙන්නේ? කකුල් දෙකට සහනයක්. ගහනවා? කකුල් දෙකට සහනයක්. සහනයක්. කකුල් දෙකට සහනයක් දැනෙනවා. හොඳයි. දැන් හිතන්න දැන් මෙහෙම දැන් මෙතෙක් වෙලා ඒතර කවුද කකුල් දෙක තිබ්බේ?
ඊට කලින්. මම ඔයා තිබ්බේ. ඊට පස්සේ දැන් කවුද තියන්නේ? නිකම්ම දිය වෙනවා. නිකම්ම තිය වෙනවා. හොඳයි. ඒතර කොයි කොටසද වඩා හොඳ? ඔයා දැන් ආයුෂ්මතුන් වමනාවෙන් කකුල් දෙක තියෙන එකද හොඳ නැත්නම් ඉබේ තියෙන එකද හොඳ? උමනායි. වමනාවෙන් තියෙන එකද හොඳ? තව ටිකක් කරලා බලන්නකෝ එහෙනම්. ඒ කියන්නේ හැම පාදයක් ගානෙම ඔසවලා තියෙන එක හොඳයි. හොඳයි. අනිත් එක එච්චර හරි නෑ. මොකද අරක නරක. පස්සට එනවා. ඈ? කකුල ටිකින් ටික පස්සට එනවා. ඒක තියෙන්නේ. පස්සට එනවා. ඒ කියන්නේ මේ සම්බරතාවය බින්දෙනවද? එහෙම. ඇවිදිනකොට නිකන් ටිකක් දුර යනෝනේ වැනෙන්න ගන්නවද? බීපු මිනිහෙක් වගේ. එහෙම. එහෙම වෙනවද? හැබැයි යන විදිය හොඳයි. ඉතින් ওই ටික වෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මුලදී නිකන් ඔන්න සක්මන් භාවනාවක් කරනවා කියලා ඔළුවට අරගෙන හරි අමාරුවෙන් ඇවිදපු නැති කෙනෙක් වගේ විවිධාකාර දේවල් කරනවා. ඉතින් ඒක නෙමෙයි නියම සමබරතාවය කියන්නේ. නියම භාවනාව කියන්නේ ඒක නෙමෙයි. ඔය පස්සේ අත්දැකලා තියෙන්නේ. දැන් ඉබේ වෙනවා වගේ දෙන්නේ. එතකොට නිකන් කවුද නිකන් රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ. අපි නැහැ. හැබැයි නිකන් පද්ධතිය දුවනවා. කයි නිකන් එයාගේ රටාවට එයා යනවා. එතකොට නිකන් අපිට දැනෙන්නේ නිකන් බයිසිකලයක් පදිනවා වගේ. මේක නිකන් යනවා. අපිට නිකන් කරන්න දෙයක් නැහැ එතකොට. අපිට තියෙන්නේ පැත්තකින් ඉඳන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔතෙන්ට එනවා නම් මේ බලන්න ආයෙ තව ටිකක් කරන්න. කරගෙන යනකොට නිකන් අර ඉස්සෙල්ලා තිබුණේ ඔන්න මම දැන් මොකක්ද ආයුෂ්මතුන්ගේ නම? පඤ්ඤාවංශ. පඤ්ඤාවංශ. දැන් එතකොට පොන්න පඤ්ඤාවංශ පුංචි සාවින් වහන්සේ ඇවිදිනවා කියන සංඥාවේ තමයි මුලින් හිටියේ. හරිද? දැන් ඒ සංඥාව ටික ටික කොහොම ගිහිල්ලා පස්සේ යනකොට දැන් පඤ්ඤාවංශ නැහැ. නේද? පඤ්ඤාවංශට මොකද වෙලා තියෙන්නේ? නේද? ඒක නැති වෙලා නේද? මුලදී නම් ඔන්න පඤ්ඤාවංශ දකුණු කකුල උස්සනවා. ඔන්න තියෙනවා. ඊළඟට ඔන්න පඤ්ඤාවංශ ආයි වම් කකුල උස්සනවා. ආයි තියෙනවා. ඔන්න ආයි පඤ්ඤාවංශ දකුණු කකුල උස්සනවා. ආයි තියෙනවා. ඔහොමනේ ගියේ නේ. ඒතරනේ දැනුනේ හොඳට. පස්සේ එහෙම මොකක්වත් නැහැ. පස්සේ ඔන්න නිකන් කවුරුත් නැහැ. නිකන් මේ ඇඹිල්ලටයක් වගේ හාමුදුරනමක් එහෙට මෙහෙට යනවා. කොයිකද හොඳ? පඤ්ඤාවංශ ඉන්න එක තමයි හොඳ නේ. එහෙම තමයි අපි හිතන් ඉන්නේ. යන විදිහ හොඳයි. දැන් එතකොට ඉඳගත්තාම මොනවද දැනුනේ? ඒක ලිව්වේ නැද්ද? ඒක ලියන්න එපා. මොනවද කරේ ඉඳගෙන? මොනවද බැලුවේ? ආස්වාස ප්‍රස්වාසයේද පිම්බීම හැකිලීමද ඉඳ ඉරියව්වද මොකද්ද බැලුවේ? මොකද බැලුවේ නැද්ද? ඉඳගත්තේම නැද්ද? ඉඳගත්තද? මොකද්ද තේරුනේ ඉඳගත්තාම? මොකද තේරුන්නේ නැද්ද? දැන් මොනවද තේරෙන්නේ? දැන් ඉඳගෙන දින්නේ. එතකොට දැන් මොනවද තේරෙන්නේ? සිවුර ඇඟට තද වෙලා තියෙනවා. මොකද්ද? සිවුර ඇඟට තද වෙලා තියෙනවා. ඒක තමයි. මම පොඩ්ඩක් කන ඇහෙනවා අඩුයි. ඉතින් මේ සිවුර ඇඟට තද වෙලා දැනෙනවා නේද? එතකොට අතේ මොකද්ද දැනෙන්නේ? අත්වලට මොනවද දැනෙන්නේ? බරක් දැනෙනවා. කොයි අතේද? දකුණු අතේ. දකුණු අතේ. හොඳයි. එතකොට නහයට මොනවද දැනෙන්නේ? රස්නයක්. රස්නයක් දැනෙනවා. ඒ මොකද? මාස් එක දාන්න. මාස් එක දාන නිසා. ඉතින් ඔය ටික දැනෙනවනේ නේ? එහෙම. ඔය ටික පොතක ලියලා තිබුණාද? නැහැ. නැහැනේ. ඉතින් පඤ්ඤාවංශමනේ දැනගත්තේ නේ. එයානේ දැනගත්තේ. එහෙම. අන්න රයිට්. ඉතින් එතකොට අපිට තියෙන්නේ ඔන්න ඍජු අත්දැකීම තමයි අපි ගන්න උත්සාහන්ත වෙන්නේ. නැතුව මේ කොහෙන්වත් ඉගෙන මේ අහ ගන්නවත්, කොපි කරන්නවත්, අරයා කිව්වේ මොකද්ද, මෙයා කිව්වේ මොකද්ද, ඒ මොකක්වත් නෙමෙයි. මේ වෙලාවේ මං හොඳට වාඩිලා ඉන්නවා මොනවද මට දැනෙන්නේ? චරට සරලයි. ඉතින් ඔන්න ඔය ටික ලියන්නයි ඕනේ. දැන් ඊළඟ දවසේ මේ වார்த்தාවට ඔය ටික ලියන්න. හොඳ වාඩි වුණා. දැන් සිවුර නිකන් ඇඟේ දෙවටලා තියෙනවා. සමහර තැන් දාඩි දාලා තියෙනවා. සමහර තැන් ඔන්න කැක්කමයි රිදෙනවා. මේ ආසරේ මගට පිම්බීම හැකිලීමක් දැනෙනවා. නැත්නම් ආස්වාස ප්‍රස්වාසෙත් දැනෙනවා. කියලා ඒ තොරතුරු ටික ලියන්න. තේරුණාද? හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කමඨහන 4 පරයන්කය මාහට පරයන්කය කියා දීමෙන් පසු මාහට දැන් පරයන්කය ගැන යම් කිසි අවබෝධයක් ඇත. භාවනා ශාලාවේ පරයන්ක භාවනාවේ විනාඩි 30ක් පරයන්කෙන් සිටියෙමි. ඒ ඉන්න මොහොතේ මාහට දැනුණු දේ මා ලියන්නෙමි. ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මම මූලකමටහන කරගත්තේ පිම්බීම හැකිලීමයි. පිම්බීමේදී ගොරෝසු ගතියක් දැනුණද හැකිලීමේදී සැහැල්ලුවක් දැනුනි. මම දිගටම පරයන්ක භාවනාව කරගෙන ගියෙමි. මගේ සිත කැඩී නැවත ආවා කියලා දැනගත්තේ ශරීරයට සීතලක් දැනුන නිසායි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවවාද පතමි.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි. හොඳයි. ඒ කාගේද? එන්න බලන්න ලොකු ස්වාමීන් වහන්සේ. මොකද්ද නම? මගේ නම සීලානන්ද. සීලානන්ද. හොඳයි. එතකොට දැන් සක්මනත් කරාද? ඔව්. එතකොට මොනවද දැනුනේ? කකුල් දෙකට සීතලක් දැනුණා. ඇවිදින එක හොඳට දැනුණා. යටිපතුල් වලට? යටිපතුල් වලට වැලිකට එනවා දැනුණා. වැඩි පෙරලෙනවා. ඇනෙනවා. හරි. එතකොට වැලි පොළොවේ විතරද කරේ? නෑ උඩමළුවෙත් කරා. උඩමළුවෙත් කරාද? එතකොට උඩමළුවේදී මොනවද දැනුනේ? ගොරෝසු ගතියක් දැනුණා. ගොරෝසු ගතියක් දැනුණා. ලනු පැදුරේද කරේ? ලනු පැදුරේද කරේ? එහෙම. හරි. එතකොට ওই දෙකෙන් කොයිකද වඩා හොඳ? මේ වැලි මළුවේ කරේ. වැලි මළුවේ එක හොඳයි. ඇයි ඒ? සීතලක් දැනෙන වැලි මළුවේ සක්මන් කරනකොට. දැන් අතන ඉඳන් මෙතෙන්ට නැගිටගෙන ආවනේ ඇවිදගෙන. එහෙම. එතකොට සිහියෙන් ආවේ? ඔව්. සිහියෙන් ආවේ? පියවර කීයක් තියුණාද? ගණන් කරේ නෑ. ගණන් කරේ නෑ. එතකොට මොනවද යටිපතුලට දැනුනේ? එතකොට අර ටයිල් එකෙන් වැලි ලනු පැදුරට එනකොට කකුලට ගොරෝසු ගතිය දැනුණා. ටයිල් එක දිගේ එනකොට සීතලක් දැනුණා. හොඳයි. ඒ කියන්නේ දැන් ටිකක් සිහිය තියෙනවා. එහෙම. හොඳයි. එතකොට මේ දානේ වළඳනකොට සිහියෙන්ද වැළඳුවේ? ඔව්. හොඳයි. මොනවාද තිබිච්ච වෑංජන? පරිප්පු වැළඳුවා. ඊපස්සේ කොළ වැළඳුවා. ඊට පස්සේ වඩේ වැළඳුවා. වඩේත් වැළඳුවා. ඔව්. හොඳයි. මෙහි කෑම හොඳද? එහෙම. හොඳයි. එහෙනම් කවන්නේ එතකොට ඒ වැඩෙත් සිහියෙන් කරන්න පුළුවන්ද? එහෙම. හොඳයි. එතකොට කොයි වැඩේද තාම සිහියෙන් කරන්න බැරි? නින්දට යනකොට. නින්දට යනකොට සිහිය නැහැ. නෑ. නැත්තම් නිදා ගන්න ඒ නිදි අතර වාරේ සිහිය නැද්ද? නැත්තම් නිදා ගන්න ලෑස්ති වෙනකොටත් සිහිය නැද්ද? නිදා ගන්න ලෑස්ති වෙනකොට සිහිය නැහැ. වෙන මොනවද කල්පනා කරන්නේ? යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරනවද? නෑ. හොඳටම නිදිමත එනවා. හොඳටම නිදිමතයි. මෙතකොට සිහිය මදි. එහෙම. හරි කමන්නේ. කී විතරනකොටද නිදිමත එන්නේ? 8:00 විතරනකොට. 7:00 විතරනකොට? 8:00. 8:00 හොඳයි. එතකොට 8:00න් පස්සේ අමාරුයි. උදේ කීයටද ඇහැරෙන්නේ? උදේ වෙලාව බලන්න. 3ට විතර? 3ට විතර? ඔව් 3:00ට 4ට විතර ඇහැරෙනවා. ආරම්භ ගමම්ම හොඳට සිහිය තියනවද? සාමාන්‍යයෙන් තියෙනවා. හොඳයි. ඒ කියන්නේ දත් ටික මදින්න එක සිහියෙන් කරන්න පුළුවන්ද දැන්? එහෙම. පුළුවන්. එතකොට මූණ හොදන එක? එහෙම. මූණ හොදනකොට මොනවද දැනෙන්නේ? සීතලක් දැනෙනවා වතුරේ. තව? ඊට පස්සේ වතුර බින්දුවකට වදිනවා දැනෙනවා. ඊට පස්සේ අර දත් මැදලේ සිග්නල් රස දැනෙනවා රටේ. හොඳයි. ඒව දැනෙනකොට හිත කොහෙද තියෙන්නේ? ඒ මූණ හොදන එක ගැන තියෙනවා. ඒකෙම තියෙනවා. හොඳයි. උත්සාහය හොඳයි. ඒක තමයි වෙන්නත් ඕනේ. කියන්නේ කය අපේ විවිධ ක්‍රියාවන් කරනවා. තේරුණා නේද? ඒ කියන්නේ දැන් උදේ නැගිට වෙලා ඉඳන් රෑ නිද්දට යනකම්ම කය විවිධාකාර වැඩවල නිරත වෙනවා. එක්ක දත් මදිනවා, එක්ක ඇවිදිනවා, එක්ක කතා කරනවා, එක්ක කෑම කනවා, දානේ වළඳනවා, එක්ක සිවුර පෙරවනවා, නැත්තම් බණක් කියනවා, තව එක්කෙනෙක් එක්ක මොන හරි දෙයක් කතා කරනවා. පොතක් පාඩම් කරනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් කරනවානේ නේද? ඉතින් ඔය හැම වැඩක්ම අපිට සිහියෙන් කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් පුළුවන්. ඉතින් ඒක තව ටිකක් දියුණු කරගන්නයි තියෙන්නේ. ඉතින් එතකොට බැලුවාම මේ නැති දෙයක් නෙමෙයි අපි මේ දියුණු කරන්නේ. අපි ගාව මේ කුසලතාවයේ තියෙනවා. මේ තියෙන කුසලතාවයෙම තව ටිකක් පණ ගහලා ගන්නවා. තව ටිකක් උත්තේජනය කරලා ගන්නවා. තව ටිකක් වැඩි දියුණු කරලා ගන්නවා. ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් මොනවද දැනෙන්නේ? දැන් සීතලක් දැනෙනවා. තව ඇඟේ දාඩිය ගතිය දැනෙනවා. මම මයික් එක අල්ලන් ඉන්නවා දැනෙනවා. මම කතා කරන එක මාක්ස් එකේ වැදිලා ඇඟට රස්නයක් දැනෙනවා. හරි. හොඳයි. ඒක තමයි වැදගත්. එතකොට අපිට හොඳට ඒ කියන්නේ අපි මේ වාඩ්ලා ඉන්න මොහොතේ හිත එතකොට කොහෙවත් එහෙ මෙහෙ ගිහිල්ලා කතන්දර ගොතන මොකක්වත් නැහැ. හොඳට සරලව මේ දැනෙන දැනීම එක්ක අපි ඉන්නවා. දැනෙනවයි හිතෙනවයි කියන්නේ දෙකක්ද? හිතනවයි කියන්නේ දෙකක්ද? නෑ. එකක්. එතකොට හිතන දැන් මම මෙහෙම අහන්නම්කෝ. දැන් පානම ගැන හිතන්න පුළුවන්ද? ඒක දැනෙනවද දැන්? මේ වෙලාවේදී පානම මේ ඔයාගේ මේ මොකක්ද ඒකට කියන්නේ පිරිවෙන නේද? පිරිවෙන ගැන දැන් දැනෙනවද? ඔව්. දැනෙනවා. කොහොමද දැනෙන්නේ? පිරිවෙනේ දැන් මොනවද වෙන්නේ කියලා හිතට දැනෙනවා. හිතට දැනෙනවා. දැන් හිතට දැනෙනවා අපි එහෙම කියනවට වඩා හිතට හිතෙනවා කියන්න පුළුවන් නේද? හිතට දැනෙනවා දැන්. හිතට ඔන්න දැනෙන්නේ දැන් ඔන්න අල්ලන් ඉන්නවා මයික් එක හුස්ම රැල්ල දැනෙනවා. උඩ පොඩ්ඩක් හුලං වදිනවා දැනෙනවා.
ඒවන්නේ දැනෙන්නේ සාමාන්‍යයෙන්. හැබැයි මේ පිරිවෙන ගැන දැන් හිතෙනවා ඕනේ නම් නේද? ගිහිල්ලා කරන දේවල්, හිටපු කාලේ කරපු දේවල් ඒ විදිහට නිකන් හිතෙනවා. ඔය දෙකක්. තේරෙනවද? කියන එහෙම කිව්වොත් තේරෙනවද? හොඳයි. එතකොට දැන් අපි මෙහෙදී ඔය හිතෙන ඒවා නෙමෙයි මුල් තැන දෙන්නේ. දැනෙන දේවල් ටිකට. තේරෙනවද? ඒතර දැනෙන දේවල් ටිකට තමයි අපි මූලිකත්වය දීලා වටිනකමක් දීලා පුළුවන් තරම් හොඳින් දැනගන්න හදන්නේ. දැන් ආයුෂ්මතුන් කිව්වේ දැන් මයික් එක අල්ලන් ඉන්නවා, කතා කරනකොට රස්නේ ගතියක් දැනෙනවා, සිවුර ඇතිල්ලෙනවා, හීතලක් දැනෙනවා, දාඩිය වැක්කිරෙනවා. මේ ඔක්කොම දැනෙන දේවල්නේ නේද? ඔන්නේ දැනෙන දේවල් වලට තමයි අපි හොඳ වටිනකමක් දෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඔක්කොම නිකන් අතහැරලා දානවා. අතහැරලා දාලා අපි මොනවදෝ කල්පනා කරනවා. නේද? එහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ. මේ දැනෙන දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි ඒවා අපිට ඔක්කොම අමතකයි. හැබැයි මොනවද කල්පනා කර ඉන්නවා. මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. නේද? දැන් අන්න ඒ ටික ඔක්කොම අයින් කළා. දැන් අපි එනවා ආයි මේ ලෝකෙට. මේ වෙලාවේදී ඔක්කොම දැනීම් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒතොර අන්නේ දැනීම් ටික තමයි අපි ඉස්සරහින් තියාගන්නේ. එහෙම කිව්වම තේරෙනවද? ඔව්. හොඳයි. පුළුවන් තරම් අන්නේ දැනීම් ටික ඉස්සරහට ගන්න තව ටිකක් උත්සාහ වෙමු එහෙනම්. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සතිමත් පර්යංකය මම පර්යංකයට ගොස් මූලකමටහනට ආස්වාසය ප්‍රාස්වාසය ගැන පියවර 11ක් විතර මෙනෙහි කිරීමට පුළුවන් වුණා. මම එසේ කරගෙන යන විට මගේ සිතට සැහැල්ලුවක් ආවා. මට කරදරයක් නොවිය. මම එසේ කරගෙන යන විට මට පියවර 15ක් යා හැකි විය. භාවනා වේලාව ඉවර වූ පසු මම එය නවතා ආවේය. මට මේ සීතලක් දෙනුනේ මන්දයි පැහැදිලි කර දෙන්න. ස්වාමීනි, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි. හොඳයි. කාගේද? හරි. එන්න බලන්න. හොඳයි. දැන් මොනවද දැනෙන්නේ? කකුල් දෙක නැමලා තියෙනවා දැනනවා. අහහ. සිවුර ඇඟට තදලා තියෙන දැනෙනවා. ඔව්. මයික් එක අල්ලගෙන ඉන්නවා දැනනවා. හා. මාස් එක දා ඉන්නවා දැනනවා. හා, එච්චරයි. තාටියක් කොහොම ඉන්නකොට? සීතලක්. එහෙම දැනුනේ ඇයි? දැන් ඒකට මයෙන් අහන්නේ. ඉතින් හීතල දැනුනේ ඇයි? දැන් මයෙන් අහනවා මං අහන ඒක ඔයාගෙන්. හීතල දැනෙන්නේ ඇයි? ෆෑන් එක දාලා. ෆෑන් එක දාලා හින්දා. ඉතින් ඒ කියන්නේ හුලං වදිනවනේ නේද? හුලං වදිනකොට හීතල දැනෙනවා ඉතින්. ඕක තව කායෙන්වත් අහන්න ඕනේද? ඈ? අහන්න දෙයක් නැහැ ඉතින් දැනෙන දේවල් ටික. ඉතින් ඒ ටික දැනෙනවා. නිකන් අපි හරි සංවේදීනේ නේද? මැරලා නැහනේ. මැරලා නැත්තම් ඉතින් දැනීම් ගොඩක් තියෙනවා. ඒතකොට ඇස් වලට රූප පේනවා. කන් වලට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. ඒතකොට කයට මොනවද දැනෙන්නේ? කයට මොනවද දැනෙන්නේ? කකුල නැවලා තියෙන දැනනවා. හරි. එතකොට දැන් සිවුර ඇතිල්ලෙනවා දැනෙනවා. ඒකට සාමාන්‍ය කියනවා අපි ස්පර්ශ කියලා. හරිද? අපි ස්පර්ශයක් කියලා කියන්නේ මෙහෙම නිකන් අතුල්ලනකොට දැනෙන්නේ ස්පර්ශ වෙනවා කියලා අපි කියන්නේ. නේද? එහෙම අත ගන්නකොට අතුල්ලනකොට ඒ දැනෙන දැනීම් වලට අපි ස්පර්ශ කියලා කියනවා. දැන් එතකොට රස්නේ සීතල ඔය ඔක්කොමත් අපිට මේ අපේ හැමත තමයි දැනෙන්නේ. තේරුණාද? දැන් එතකොට රස්නේ හුඟක් දවසට ඔන්න මොකද වෙන්නේ? දාඩිය දාන්න ගන්නවා. හුඟක් හීතල දවසට ඔන්න හිරිගඩු පෙපෙනවා, වේවුලනවා, ඔය ටික දැනෙනවා. නේද? ඔහොමනේ වෙන්නේ. ඉතින් එතකොට හීතල දැනෙන්නේ මේවෙන් කොහේකටද? ඇහැටද දැනෙන්නේ, කනටද, නාසයටද, දිවටද කොහෙටද දැනෙන්නේ? ශරීරයට දැනෙන්නේ. දැන් ඒතර ප්‍රශ්න විසඳුණාද? හරි. එතකොට සක්මනත් කරාද? සක්මනේදී මොනවද දැනුනේ? කකුල ඔසවනවා දැනනවා, තබනවා දැනනවා. ආයි ශරීරයේ බර පාද දෙකට වෙන වෙනවා දැනනවා. ආයි විලුඹ පොරේ ස්පර්ශ වෙනවා දැනනවා. හරි. ලණුපැදුරේ සක්මන් කරනකොට ගොරෝසු ගතිය දැනනවා. ආයි ඒකේ තියෙන කැඳි අනනවා දැනනවා. ඔව්. එතකොට ඕවා දැනගන්න අතරේ හිත කොහෙද ඒකත් එක්කම තිබුණාද? ඔව්. හොඳයි. හිත වෙන කොහෙවත් ගියේ නැහැ. එතකොට මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සීයෙන් ගියාද? ඔව්. ගියා. එතකොට හැරෙනකොට කොහොමද හැරුනේ? හැරෙනකොට දකුණු කකුල තමයි ඉස්සෙල්ලම ගත්තේ. ඊට පස්සේ දකුණට හැරිලා ආයි සක්මන් කරා. ආයි සක්මන් කරා. හැරිච්ච ගමන්ම ආයි දුවගෙන ආවා. නෑ. එහෙනම් ටිකක් වෙලා හිටියා. හැරුණාට පස්සේ කොච්චරලා හිටියද? විනාඩියක් වගේ. විනාඩියකට. නෑ එච්චර ඉන්න ඕනේ. හොඳ සිහියෙන් හැරෙන්නයි තියෙන්නේ. මුලදී පොඩ්ඩක් එහෙම හිටියට කමක් නැහැ. හැබැයි ඉතින් පස්සේ වැඩේ අල්ලගත්තට පස්සේ මේ
හැරිලා එන්නත් පුළුවන්. මුලදී ටිකක් අමාරුයි. මුලදී නිකන් අපි අර හැරෙන්න ගියාම සිහිය නිකන් අතර වාරේ කැඩෙන්න පුළුවන්. දැන් අපි යන ඉරියව්වනේ මුලින් තිබුණේ. තේරුණාද? අපිට ඔක්කොම ඉරියව් කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් ඉරියව් කීයක් තියෙනවද කියලා අහලා තියෙන්නේ. දන්නේ නැහැ කවුද ඉන්නේ? දන්නවද? ඉරියව් කීයක් තියෙනවද? දන්න කෙනෙක් අත උස්සන්න බලන්න. ප්‍රධාන ඉරියව් කීයද? නෑ වයසක අය නෙමෙයි අපි බලන්නේ පොඩි අය. කියන්න ආයස්මුතුන් කියන්න බලන්න කීයක් තියෙනවද? 4ක් තියෙනවා. 4ක් තියෙනවා. මතක් වුණාද? 4 මතකද? මොනවාද 4? ඉඳගෙන ඉන්න එක. ඉඳගෙන ඉන්න එක. සිටගෙන ඉන්න එක. හිටගෙන ඉන්න එක. සතිපිලා ඉන්න එක. සතිපිලා ඉන්න එක. තව මොකද්ද? දැන් අතන ඉඳන් මෙතෙන්ට එද්දි මොකද්ද කරේ? ඇවිදින්න. ආන්න හරි. එතකොට තව අන්තිම එක මොකද්ද? ඇවිදින්න. ඇවිදින එක. එතකොට ඉරියව් 4යි නේද? එතකොට දැන් මම අහන්න ගිය ප්‍රශ්නේ අහන්න ගියත් අමතක වුණා. මේ එතකොට ඔය ඉරියව් 4 ඕනම ඉරියව්වක අපි සිහියෙන් ඉන්න පුළුවන්. නේද? දැන් එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් සිහිය පවත්වන්න පුළුවන්. ඇවිදින කොටත් සිහිය පවත්වන්න පුළුවන්. සැතපීලා ඉන්න ඉරියව්වෙත් සිහිය පවත්වන්න පුළුවන්. හිටගෙන ඉන්න කොටත් සිහිය පවත්වන්න පුළුවන්. හරිද? දැන් එතකොට ඔය දෙක අතර මාරු වීම තියෙනවනේ. දැන් හිතන්න ඔන්න ඇවිදීමේ ඉරියව්වේ ගියා. දැන් හැරෙනකොට අපි පොඩ්ඩක් නතර වුණොත් එහෙම දැන් අර ඇවිදින ඉරියව්වෙන් අපි හිට ගන්න ඉරියව්වට මාරු වෙනවනේ. තේරුණා නේද? ඊට පස්සේ ඔන්න ආයේ හිටගත් ඉරියව්ව තියලා සුළු මොහොතක් තිබුණේ කියලා හිතන්න. හිටගත් ඉරියව්ව. ඒ හිටගත් ඉරියව්ව ක්‍රමයෙන් වෙනස් කරනවා ආයෙත් හැරීමටකට. එතනත් පොඩි පියවර කීපයකින් හැරීමක් ඇවිදීමක් තමයි තියෙන්නේ. චලනයක් තියෙන්නේ. එතනත් ඔන්න ඉරියව්වක් වෙනස් වුණා. ආයෙත් ඔන්න නතර වුණා. ආයෙත් හිට ගන්න ඉරියව්ව තියෙන්නේ. ඒ හිට ගන්න ඉරියව්වෙන් ඔන්න ආයෙත් ඉරියව්ව මාරු කරනවා ඇවිදින ඉරියව්වට. තේරෙනවද එහෙම කිව්වහම? එතකොට ඉරියව් කොච්චර වාරයක් මාරු වෙලා තියෙනවද උතන? 11ක් කොයි. 11ක් නෑ මං අහන්නේ ඉරියව් දැන් 4ක් තියෙනවා කියවනේ. ඒ ඉරියව් මාරු වෙච්ච විදිහ දැන් තේරුච්ච විදිහට කියන්න බලන්න. දෙකක් මාරු. මාරුණා දෙකක් මාරු. කොහොමද මාරුනේ? ඇවිදගෙන ගිහිල්ලා හිටගත්තම ඇවිදින එකයි. එකක් මාරුණා. හරි. ඊට පස්සේ ආයි හිටගෙන ඉඳලා ඇවිදිනකොට එක මාරු. හරි. එතකොට ඔන්න ඔය ඉරියව් මාරු වෙන තැන්වලදී සිහිය කැඩෙන්න පුළුවන්. තේරෙනවද? හිත වෙන තැන්වල දුවන්න පුළුවන්. ඔන්න ඔය තැන්වලදීත් අපිට පරිස්සමේ වැඩේ කරගන්න පුළුවන් නම් සෑහෙන දක්ෂයි. තේරුණාද? අපිට නිකන් අර තනි ඉරියව්වේ ඔහේ යනකොට සිහිය පවත්වනවා කියන එක පස්සේ එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්. දැන් මුලදී ඒකත් අමාරුයි. පස්සේ ඒ ඉරියව්ව එකම ඉරියව්ව පවත්වනකොට සිහිය පවත්වන්න පුළුවන් වෙනවා. හොඳද? ඊට පස්සේ හැබැයි ඉරියව්ව වෙනස් වෙනකොට මේ ඉරියව්වෙන් ඊළඟ ඉරියව්වට මාරු වෙනකොට හැබැයි සිහිය කැඩෙනවා. ඒකත් ඊට පස්සේ හදන්න ඕනේ. දැන් ඊළඟ පාර උත්සාහ කරන්න ඇවිදින ඉරියව්වේ හොඳට සිහිය පවත්වනවා. ඊට පස්සේ නතර වෙනවා. එතකොට මොන ඉරියව්වක් මාරු වුණා. එතනත් ඔන්න සිහියෙන් ඉන්නවා හිටගෙන. ඊට පස්සේ ඔන්න ආයෙ කෙටි පියවර කීපයක් ඇවිදිනවා. ඒ කියන්නේ හැරෙනවා. ඒකෙදි සිහියෙන් ඉන්නවා. ආයෙත් ඔන්න නතර වුණා. ඒකෙත් සිහියෙන් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙ ඇවිදිනවා. ඒකෙත් සිහියෙන් ඉන්නවා. ඔය විදිහට ඔන්න ඉරියව් මාරු වෙනවා. හැබැයි සිහිය අඛණ්ඩව තියෙනවා. තේරෙනව නේද මේ කියන එක? හොඳයි. ඒකත් කළා බලලා හෙට ආයෙ කියන්න එහෙනම්. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් අපේ නායක හිමිපාණන්ගෙන් අවසරයි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාවට ගොස් මූල කමඨහනට වම දකුණ යොදාගත්ෙමි. මම මූල කමඨහනට සිත යොදාගෙන පීවර 10ක් යා හැකි විය. ඊට පසු මට මම ඇවිදිනවා දැනුනේ නැත. මට එය සිතේ ශාන්තියක් දැනගත්තේය. ඊට පසු මම තව විනාඩි මේ පියවර 12ක් ගියමි. භාවනා වේලාව ඉවර වූ පසු මම එය නැවැත්තුවේය. මට මගේ අඩුපාඩු තිබෙනවා නම් විස්තර කර දෙනු මැනවි. ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට දීර්ඝායුෂ වේවා. හොඳයි. කාගේද? හොඳයි. නේද පොඩ්ඩක් බලන්න. හොඳයි. වයස කීයද? 11යි. 11යි. නම? සුබූති. සුබූති. එතකොට බුදුහාඳුරේ කාලේ සුබූති කියලා හාඳුර කෙනෙක් ඉඳලා තියෙනව අහලා තියෙනවද? ඔව්. මොනකටද දක්ෂ? මං අහන්නේ ඒ සුබූති හාඳුර. මතකද? නෑ. බුදුහාඳුරෝ ඉන්න කාලේ ඇවිල්ලා හොඳට මේ පර්යංකෙන් ඉඳගෙන අරහත් ඵල සමාධියට සමාදිනවා. සුබූති හාමුදුරෝ. ආශ්පන්තට බැරිත් තාම. බෑ. තාම බෑ. පුළුවන්ද? දැන් ඔය වෙලා තියෙන ටිකක් දුරට නේද? දැන් එතකොට සක්මනේදී දැන් ලියලා තියෙනව නේද මුලදී හිටියා. ඊට
ඊට පස්සේ මොකද්ද සැහැල්ලුවක් දැනුණා කියලා. එතකොට ඒක පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. මොකද උනේ? දැනෙච්ච ටික කියන්නකෝ. දැන් මේක ලියලා තියෙනවා හොඳයි. නරකක් නැහැ. හොඳයි ලියලා තියෙනවා. ඔව්. සක්මන් කරනකොට ඔව්. වැලි පෑගෙන ගතියක් ආවා. බරමාරු වෙන ගතියක් ආවා. මයික් එක මෙහෙම තියාගන්න. ඕක පැටලෙනවා නම් ගලවලා තියන්න. කමක් නැහැ. විනාඩියක් ඕක අල්ල නැතුව දුන්නාට ප්‍රශ්නයක් නැහැ. වෙන ගතියක් ආවා. ඊට පස්සේ පැදුරේ සක්මන් කරනකොට ගොරෝසු ගතියක් ආවා. කෙඳි පෑගෙන ගතියක් ආවා. එතකොට දැන් මේ අන්තිමට ලියලා තියෙන්නේ මොකද්ද දැනුණා කියලා? මොකක්ද දැනුනේ මොකද්ද? අන්තිම හරිය වෙනකොට. කෙඳි පෑගෙන ගතිය අල්ලන්නේ. නෑ මේ අන්තිමට තියෙන වෙන එකක් ලියලා. කියන්න බලන්න. ඊට පසු මට මම ඇවිදිනවා දැනුනේ නැත. ඒකනේ. මොනවද දැනුනේ? දෙක නිකම්ම තියෙනවා. නිකම්ම තියෙනවා. තිය වෙනවා. ඔව්. එතකොට ඇඟ නතර වෙලාද නැත්තම් ඇවිදිනවද? ඇවිදිනවා. හැබැයි සුබූති නෑනේ. සුබූති හිටියද එතන? හිටියේ නැද්ද? දැන් අනිත් තාලාදී ගිහිල්ලා බලන්නකෝ. පටන් ගන්නකොට සුබූති කොහෙද කියලා බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ ටිකක් ඇවිදිනකොටත් බලනවා පොඩ්ඩක්. ඕනනම් කොහෙද සුබූති දැන් කියලා. ඊට පස්සේ දැන් වැඩේ වෙනවා. හරිම සැහැල්ලුයි. කය නිකන් ඇවිදිනවා නිකන් රොබෝ වගේ. පස්සේ ඒක අපිටම ඔන්න පැය ඉවරයි. උනාට පස්සේ බලන්නේ අර දෙවෙනි කෑල්ලේදී අර නිකන් ඇවිදින කෑල්ලේදී කොහෙද සුබූති හිටියේ කියලා. පුළුවන්ද? එහෙන් බලලා පොඩ්ඩක් හෙට ලියන්න ඕනේ. හෙට මං අල්ල ගන්නවා ආයි. හොඳද? හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් අපේ නායක හිමිපාණන්ගෙන් අවසරයි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාවට ගොස් පියවර 10ක් පමණ ගියෙමි. මාගේ මූල කර්මස්ථානයේ වූයේ වම දකුණයි. ඉන්පසු මම සක්මන් කරද්දී මගේ සිත අතීතයට ගියා. මම මගේ හිත එක්තැන් වුණා කියලා දැනගත්තේ මගේ පැයට වේදනාවක් දැනුන නිසායි. ඉන්පසු මම හිත එක්තැන් කර හිටියා. අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි මගේ අඩුපාඩු තියෙනවා නම් කියා දෙන්න ලෙස. තෙරුවන් සරණයි. විස්තර මදිනේ. කවුද ලියලා තින්නේ? කාගේද? ඔයාගේද? තාටිය විස්තර ලියන්න ඕනේ. මොනවද තව තේරුනේ? එන්න බලන්න පොඩ්ඩක් ඉස්සරහට. වයස කොයිද? 11යි. 11යි. බැලුවම අරට 11යි එන්නේ. කලින් ආපු එක්කනටත් 11යි. නේද? එතකොට නම පුඤ්ඤරතන. පුඤ්ඤරතන. හරිද මං කිව්වා හරිද? හරි. එතකොට මේ තව ටිකක් දැනෙච්ච දේවල් ලියන්න ඕනේ. දැන් මේකේ මේ ලියලා විස්තර මදි. විවිධාකාර දේවල් දැනෙනවා අපිට. හැබැයි අපේ හිත අපිත් එක්ක හිටියේ නැත්නම් ඒ දේවල් අපිට මග හැරෙනවා. තේරුණාද? එහෙමයි. දැන් ඔය ඉඳගෙන ඉන්නකොට මොනවද දැනෙන්නේ? සිවුරංගට තද වෙලා තියෙන දැනනවා. උලන් වැදෙනවා දැනනවා. මාස් එක දාගෙන ඉන්නවා දැනනවා. හොඳයි. කතා කරනකොට මාස් එකේ වැදිලා රස්නේ දැනනවා. තව? සීතලක් දැනෙනවා. තව? මාස් එක දාගෙන ඉන්නවා දැනනවා. තව? මයික් එක අල්ලන් ඉන්නවා දැනනවා. හොඳයි. තව? හොඳට අපි අවධානය ගත්තාම ඇඟට තව දේවල් දැනෙනවා. දකුණු අතට බරක් දැනෙනවා. බරක් දැනෙනවා. තව? හුස්ම ගන්නවා දැනෙනවා. හුස්ම ගන්න අමාරුයි. දැනෙනවා. හුස්ම ගන්න එකක් දැනෙනවා. හොඳයි. ඒ වගේ දැන් බලන්නකෝ දැන් මේ විනාඩියට කොච්චර දැනුණාද නේ? දැන් අපි ඒක හොමුතර විමසුවොත් විතරයි ඔය ටික ලියන්න පුළුවන්. ඒ කියන්නේ නැත්තම් අපි නිකන් අපි වෙන කොහෙදෝ ඉන්නේ. ඔය ටික අපිට නිකන් අපත යනවා. ඔය දේවල් ඔක්කොම දැනෙනවා. ඒක කොහෙමත් දැනෙනවා ඔය ටික. හැබැයි අපි අවධානය යොමු කරලා නැහැ. අපි ඉන්නේ වෙන ලෝකෙක. හැබැයි හොඳට දැන් මේ අපේ හිත අපේ කයට යොමු වෙන්න වැඩියෙන් විස්තර දැනෙනවා. ඔන්න ඔය ටික ඔක්කොම ලියන්න ඕනේ. දැන් අපි කීයක් දැනෙනවා කියලා කිව්වද? 10ක් විතර? නේද? 10ක් විතර කිව්වා නේද? දැනෙන දේවල්. ඉතින් ඒ වාර්තාවේ ඔක්කොම ටික ලියන්න ඕනේ. මතක තියාගෙන. හරිද? එතකොට එහෙනම් හෙට දැන් අදත් ආයි හවස වාඩි වෙනවනේ. ඒ වාඩිනාට පස්සේ දැනෙන ටික ඔක්කොම ලියන්න ඕනේ. හොඳ. ඊට පස්සේ ඇවිදිනකොටත් ඒ දැනෙන ටික ඔක්කොම ලියන්න ඕනේ. ලියලා එතකොට හෙට මං බලනවා ඔක්කොම ලියලාද කියලා. හොඳයිද? හරි. ඔට්ටුයිද? හොඳයි. තෙරුවන් සරණයි. පින්වත් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. කමඨාන් 5. මම භාවනා ශාලාවේ සක්මන් කරන විට මට පියවර 17ක් පමණ යා හැකි වුණා. ටික වේලාවකින් මගේ සිත එක එක අරමුණු කරා යන්න උවමනාවක් නැති බව වැටහුණා. මම දිගටම සක්මන් කරන විට මට මගේ පාද දෙක නෑ වගේ දැනුණා. මට වම් පාදයේ ඔසවන විට දකුණු පාදයට බරක් දැනුණා. ටික වේලාවකින් ඒ බර නැති වී සීතලක් දැනුණා.
මම ඒ පාර පියවර 19ක් පමණ ගියා. මට මේ කුමක්දයි වටහා දෙනසේක්වා. පින්වත් ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. කාගේද? එන්න බලන්න. එකපාරක් ආව නේද නැද්ද? නෑනේ. ආව දෙක පාරක්. නැන්නේ. ඔක්කොම නිකන් එක වගේ කට්ටිය ඉන්නේ. ඔන්නේ මට ආව වගේ. හරි. එතකොට මේ කොහොමද වයස එහෙම? 12යි. 12යි. නම? සෝමවංශ. සෝමවංශ. අපෙත් නායක ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඉන්නවා සෝමවංශ කියලා. එයා නෙමෙයි නේද? නෑනේ. එතකොට මේ දැන් මේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? දීපක මතක නැද්ද? මොකද්ද ලියලා තියෙනවනේ හුඟක් දේවල් ලියලා තියෙන්නේ. කොයි වෙලාවේ දැනෙච්ච ටිකද ලිව්වේ? උදේ පර්යන්කේ උදේ සක්මනද නැත්නම් ඊයේ හවසේවද කොහොමද? ඊයේ හවස. ඊයේ හවස එකක්. අද උදේ හරියන්නේ නැද්ද එච්චර? නෑ. හරියන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? නිදිමතයි. ඔව්. නිදිමතයිද? එතකොට ඒ කියන්නේ හවසට නිදිමත නැද්ද? නෑ. හවසට නිදිමත නැහැ. එතකොට ඒ කියන්නේ මේ පානම පිරිවෙනදිත් භාවනා කරනවද? හවස භාවනා කරනවා. හවස භාවනා කරනවා? ඔව්. කවුද තව එකතු වෙන්නේ වත් එක්ක? පොඩි හාමුදුරුවෝ ඔක්කොම. පොඩි හාමුදුරුවෝ ඔක්කොමලා? ඔව්. කොච්චර වෙලා? විනාඩි 10ක් විතර. විනාඩි 10ක් විතර. දැන් එතකොට දැන් ගිහිල්ලා තව පොඩ්ඩක් ඔක වැඩි කරන්න පුළුවන්ද? පුළුවන්. මෙහි කොච්චර වෙලාද වැඩියෙන්ම ඉන්න පුළුවන් උනේ? විනාඩි 45ක්. 45ක් විතර? ඔව්. ඊට පස්සේ මොකද උනේ? කහුත් දෙක රිදෙන්න ගන්නවා. රිදෙන්න ගත්තා. ඊට පස්සේ සිත එක එක තැන් වලට යනවා. ආයි කියන්නේ මට ඇහුන්නේ සිත එක එක තැන් වලට යනවා. යන්න ගත්තා. ඔව්. ඉරියව් ඊට පස්සේ වෙනස් කරේ නැද්ද? වෙනස් කරා. එක දිගටම එකම ඉරියව්වෙමද හිටියේ? අර විනාඩි 45? ඔව්. එකේමයි හිටියේ. ඉඳගෙනමයි හිටියේ. ඔව්. හරි. ඊට පස්සේ හිතන්න දැන් ඔන්න රිදෙන්න ගන්නවා. රිදෙන්න ගත්තට පස්සේ පුළුවන් ද අපිට ඒ රිදෙන තැනට හිත තියන්න? පුළුවන්. පුළුවන්. ඒතර රිදෙන තැනට හිත තියාගෙන ඉඳද්දී දැන් හිතන්න දැන් ඉස්සෙල්ලා නම් ඔන්න ආනාපාන සතියද වඩන්නේ? නෑ. පිම්බීම හැකිලීමද මොකද්ද කරන්නේ? පිම්බීම. පිම්බීම හැකිලීම. ඒතර පිම්බීම හැකිලීම වාර කීයක් බලත හැකිද? 12ක්. 12ක් පුළුවන්. එතකොට මොනවද ඒකේ දැනෙන්නේ? සීතල ගතිය. පිම්බෙනකොට සීතලයිද? පිම්බෙනකොට තද ගතිය, හැකිලෙනකොට සීතල ගතිය. හැකිලෙනකොට හීතල ගතිය. හොඳයි. එතකොට පිම්බෙනකොට මොනවද දැනෙන්නේ? තද ගතිය. ඔව්. එතකොට හිතන්න දැන් ඔන්න විනාඩි 45 ගියා. ඊට පස්සේ මොනවද දැනෙන්නේ? ඊට පස්සේ කකුල් වේදනාවක්. කකුල් රිදෙනවා. එතකොට ඒ රිදෙන තැනට හිත තියන්න පුළුවන්ද? පුළුවන්. එතකොට එතනට හිත තියාගෙන පොඩ්ඩක් ඉරියව් වෙනස් කරන්න. හොඳ. වෙනස් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. කියන එක තේරුණාද? දැන් ඔන්න විනාඩි 45 තිස්සේ පිම්බීම හැකිලිම බැලුවා. ඊට පස්සේ ඔන්න දැන් හොඳටම රිදෙන්න ගත්තා. කොහේ හරි රිදෙනවා. ඊට පස්සේ පිම්බීම හැකිලිම බලනවා වෙනුවට ඒ රිදෙන තැනට හිත තියනවා. හරිද? රිදෙන තැනට හිත තියාගෙන ඔන්න ඉරියව් පොඩ්ඩක් වෙනස් කරනවා. දැන් හැබැයි මෙතන හිත තියාගෙන ඉන්න ඕනේ. මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ. බලලා ලියන්නත් ඕනේ. හොඳයිද? එහෙමනම් ඒක බලලා හෙට වාර්තාවට ලියන්න. ලියලා අපි බලමු මොකද්ද දැනලා තියෙන්නේ කියලා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සක්මන මම මූල කර්මස්ථානයේ ලෙස යොදාගත්තේ වම දකුණයි. මට ඊට වඩා පියවර 60ක් යන්න පුළුවන් වුණා. මට දැනුනේ පයට බර ගතියක්. මගේ හිත අතීතයට ගියා. මගේ සිත ආය ආවා කියලා දැනගත්තේ මගේ පයට රස්නයක් දැනුන නිසායි. මම මගේ සිත එක්තැන් කරගෙන හිටියා. භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස තෝරාගත්තේ හුස්ම රැල්ලයි. මට ඊට වඩා හුස්ම රැලි 33ක් හෝ 34ක් බලන්න පුළුවන් වුණා. ආස්වාසයේ උණුසුම් ප්‍රාස්වාසයේ සීතලයි. ශරීරය පාවෙනවා වගේ දැනුණා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවවාද පතමි. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි. හොඳයි. කාගෙද කියන්න බලන්න. පීවර කීයක්ද අන්තිමට ලියලා තියෙන්නේ? 60ක්. 60ක්. ඔක්කොම පීවර ගණන් කරා. ඔව්. ගණන් කරේ නැතුව කොච්චර යන්න පුළුවන්ද? ගණන් නැතුව සක්මන එහා කැරවලට යන්න පුළුවන්. ආයි කියන්න? සක්මන එහා කැරවිලා මෙහා කැරවලට යන්න පුළුවන්. යන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී හිත කොහෙද තියෙන්නේ? සමහර වෙලාවට යන අතීත කාලයට යන අනාගත කාලයට යන. අනිත් වෙලාවට? අනිත් වෙලාව හිත තැම්පත් කරගෙන ඉන්න පුළුවන්. තැම්පත් වෙලා තියෙනවා. හරි. එතකොට හැරෙනකොට මම දැන් හැරෙනවා කියලා හිතා ගන්නවා. හිතා ගන්නවා. එතකොට මොනවද දැනෙන්නේ?
එතකොට පාය විලුඹ කැරකෙනවා වගේ. කැරකෙනවා වගේ දැනෙනවා. ඊට පස්සේ හැරිච්ච ගමන් එන්න පුළුවන්. ඔව් විනාඩියක් වගේ ඉන්නද? විනාඩියක් වගේ හැරලා ඉන්නවද? හරි. ඊට එනකොට මොනවද දැනෙන්නේ? එනකොට පායට රස්නයක් එහෙම දැනෙනවා. යද්දි දැනෙච්ච ටිකයි එද්දි දැනෙච්ච ටිකයි එක වගේමද? දෙකම එකයි. දෙකම එකයි. හොඳයි. එතකොට අපි හිතමු දැන් හැමදාම හැම මේ සක්මනේදීම එකම තැනමද සක්මන් කළේ? නෑ වෙලාවකට තුන්වෙනි මහේ සක්මන් කරනවා. වෙලාවකට විහාරේ සක්මන් කරනවා. හරි. ඔය දෙකේ වෙනස මොනවාද? ලන් පැදුර ගොරෝසු ගතියක් තියෙනවා අර කටු කටු වෙනවා වගේ. විහාරේදී අර ගල් කැට එහෙම එනවා. ගල් කැට එනවා. අනිත් වෙලාවට විහාරේ කොහොමද දැනුනේ? ගල් කැට එනවා ගොරෝසු ගතිය එහෙම දැනෙනවා සීතල ගතියක් එහෙම දැනෙනවා. අවුව තියෙන තැනකද එහෙම නෙමෙයිද සක්මන් කළේ? අවුව තියෙන දවල් එහෙම ගිහම කකුල රස්නියක් දැනෙනවද? හරි. එතකොට ඉඳගෙන මොනවද කළේ? ඉඳගෙන භාවනාව. ඔව් භාවනාවේදී මොකද්ද තියාගත්තේ අරමුණ? හුස්ම රැල්ල. හුස්ම රැල්ල කීයක් බැලුවද? 32ක් හරි 34ක් හරි. බැලුවා. එතකොට කොහොමද ගණන් කළේ? අර ගණන් කරා ඊට පස්සේ. නෑ ගණන් කරා කියලා මං අහන්නේ දැන් හිතන්න ආශ්වාසයක් 1යි ප්‍රශ්වාසයක් 2යි. ආශ්වාසයක් 3යි ප්‍රශ්වාසයක් 4යි. කොහොමද ගණන් කරේ? මේ විදිහටද? තවත් ක්‍රමයක් තියෙනවා. ආශ්වාසයක් 1යි ප්‍රශ්වාසයක් 1යි. ආශ්වාසයක් 2යි ප්‍රශ්වාසයක් 2යි. එතකොට මේ යුගලනේ යන්නේ. තේරුණාද? දැන් මේ යුගලයක් එකක් කියලා ගන්නවා. ඊට පස්සේ ඊළඟ යුගලේ ඊළඟ 2 කියලා ගන්නවා. ඊළඟ යුගලේ 3 කියලා ගන්නවා. ඊළඟ යුගලේ 4 කියලා ගන්නවා. කොහොම ගිහිල්ලා 10න් පස්සේ යන්නේ නැහැ එහාට. ආයි එනවා එකට. දැන් එතකොට දැන් මෙහෙම පොඩි වැඩක් තියෙනවා අතට. දැන් අපි 60 70 දිගට ගණන් කරන්න ගියාම හිතට මොකද දැනෙන්නේ? මහන්සියක් වගේ දැනෙනවා. මහන්සියක් දැනෙනවා. ඇයි ඒ? ගණන් කරලා එපා. ගණන් කරලා එපා වෙලා. ඒක තමයි මම මේ කියන්නේ. දැන් ගණන් ඕනේ නැහැ අපිට. අපිට ඕනේ 10ට නිකන් විතරයි. 10ට ගණන් ගන්න පුළුවන්ද? පුළුවන් නේ. අන්න ඒකනේ. ඉතින් එතකොට 10න් පස්සේ ආයෙ එකට එන්න ඕනේ. පුළුවන් එහෙම කරලා බලන්න ඊළඟ දවසේ. දැන් ඊළඟ පාර කරනකොට ඔන්න 1 1 2 2 ඔහොම කරගෙන ගිහිල්ලා ඔන්න 10ට ආවට පස්සේ ආයෙ එනවා එකට යනවා. ඔහොම කරගෙන යනවා. ඊට පස්සේ හිතන්න දැන් ඕක හොඳට හරි ගියා කියලා සාර්ථකුණා කියලා. ඊට පස්සේ ගණන් නොකරම බලන්න. ගණන් නොකර බොහොම නිශ්ශබ්ද මනසකින් කියන්නේ කතා නොකරන මනසකින් ওই දේ කරන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම බලලා එහෙම නැද්ද? බලලා තිනවද? එතකොට මොකද වෙන්නේ? අර ශරීරය සැහැල්ලුවක් වගේ දැනෙනවා. සැහැල්ලුවක් දැනෙනවා. කොච්චර වෙලාද? භාවනා කරන විනාඩි 40ක් විතර භාවනා කරනවා. විනාඩි 5ක් විතර සැහැල්ලුව තියෙනවා. විනාඩි 5ක් විතර සැහැල්ලුව තියෙනවා. ඒ කියන්නේ විනාඩි 30ක් වෙනකම්ම ගණන් කරාද? දැන් ඊළඟ පාර කරද්දී විනාඩි 30ක් ගණන් කරන්න එපා. හිතන්න විනාඩි 10ක් විතර ගණන් කරන මුල ටිකේ කළා හොඳට සිහිය දියුණු කරගන්න. ඊට පස්සේ හිමීට ගමන් කරන එක අඩු කරන්න. අඩු කරන්න නැත්නම් අයින් කළම දාන්න. අයින් කළා හැබැයි හොඳ සංසුන්ව මේ ආශ්වාසය දිහා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ආශ්වාසය හිතන්න මෙහෙම මේ කියලා හිතන්නකෝ ආශ්වාසය. දැන් මෙතන නම් පටන් ගන්න එක මේ පටන් ගන්න තැනත් හොඳට මෙතන දැන් අපි අවධානය තියන් ඉන්නවා මෙතන. මේ පටන් ගන්න තැන ඉඳන් මේට යනකම් ඔක්කොම බලාගෙන ඉන්න ඕනේ. මුළු එකම බලාගෙන ඉන්නවා. ඔන්න දැන් අවසන් ඉවරයි. දැන් ප්‍රශ්වාසයත් ඔන්න මුල ඉඳන් බලාගෙන ඉන්නවා. ඔන්න මුල හරිය පටන් ගත්තා ඔන්න මැද හරියට එනවා අග හරියට එනවා අන්න ඉවර වුණා. ඒතර මුල ඉඳන්මත් බලන් ඉන්නවා මැදත් බලන් ඉන්නවා අගත් බලන් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙත් ඊළඟ එකෙත් මුල ඉඳන් බලන් ඉන්නවා මැදත් බලන් ඉන්නවා අගත් බලන් ඉන්නවා. ඔන්න ඔය විදිහට බලන්න ඕනේ. එතකොට දැන් හිත කොහෙවත් යන්න බෑ ඒ කාල පරිච්ඡේදයේදී. තේරුණාද? හොඳ අවධානයකින් බලන්න ඕනේ. ගණන් කරන්නේ මොකක්වත් නැහැ. හිත හරිම සංසුම්. කීප ටික හොඳටම තේරුණා නේද? හරි. ඔම කළා පොඩ්ඩක් හෙට ආයි වාර්තාව ලියන්නකෝ. හොඳයි. තෙරුවන් සරණයි. හරි. අද දිනේදී ලිඛිත වශයෙන් ලැබී තිබෙන කමඨහන් වාර්තාව අවසానයි. සූම් මාර්ගයේ ඔස්සේ එක් කමඨහන් වාර්තාවක් ලැබී තිබෙනවා. එම වාර්තාව ඉදිරිපත් කරන්නට අවසර. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේට පෙර සඳහන් කළ පරිදි මාගේ අත්දැකීම වූයේ මුළු ශරීරයම බුළු දමන්නාක් මෙන් ඇවිස්සුණු ස්වභාවයයි. එහෙ බහුලීගත කරන මෙන් ඔබ වහන්සේ මා හට අවවාද අනුශාසනා ලබා දුන්සේක. පසුව මා පර්යංක භාවනාව සඳහා වාඩි වූ විගසම හුස්ම රැල්ලත් ඊට සඳහන් කළ අත්දැකීමත් යන දෙකම එකවර දැනෙන්න පටන් ගනී. පසුව මා එම ඇවිස්සීම් සහගත දෙය පමණක් බලා සිටියෙමි.
නමුත් හුස්ම රැලිත් අතරින් පතර පෙනේ. ඒවාද වෙනදාට වඩා සීතලෙන් වැඩිය ගොරෝසු සිනිඳු ගතියෙන්ද වැඩිය. නමුත් ඒවා ඊටමත් පෑදිලිය. මේ අතරතුර මේ අත්දැකීම් ඔබ වහන්සේට ප්‍රකාශ කරන අයුරු පෙනෙන සිටිවිලිද 4ක් පමණ පැමිණියේය. මේ අත්දැකීම් හරියට යුද්ධයක් වැනිය. විනාඩි 20ක් පමණ කාලයක පසුව හුස්ම රැලිද ඊතා සියුම් වී කලබලකාරී ගතියටද අඩු වී එහි පරිසරයේද පැහැපත් විය. නමුත් දැනෙන ගැලීමේ අත්දැකීමද සෙමෙන් සිදුවේයි. මේ අත්දැකීමද ඊතා සාන්තය. තව මද වේලාවකට පසුව බුබුලු නැගෙන ආකාර දැනීම වේගවත් වීමට පටන් ගැනීම දිගටම පැවතියේය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ ඇති මේ අත්දැකීම් තුලින් මා බලා සිටිය යුත්තේ කුමක් දෙසද යන්න පහදා දෙන මෙන්න වහන්සේගෙන් පාද නමස්කාර කර ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ වාගේම පුටුවක වාඩි වූ විටද නින්දට ගිය විටද මේ බුබුලු නැගීමේ ස්වභාවය නිරන්තරයෙන් පෙනේ. මාද ඒ දෙසම බලමින් සිටිමි. මේ මාගේ දින දෙකක අත්දැකීමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. හොඳයි. ඒ කියන්නේ දැන් අපේ කයේ විවිධ කේවල් අපිට ඉස්සරහට එන්න පුළුවන්. ඒ කියන්නේ බුබුලු දානව වෙන්න පුළුවන්, සෙලවෙනව වෙන්න පුළුවන්, කම්පණය වෙන ඒවා වෙන්න පුළුවන්. নানা ප්‍රකාර දේවල් දැනෙන්න පුළුවන්. දැන් එක එක අයට එක එක දේවල් දැනෙනවා. දැන් මෙතන මේ වාර්තාවේ තියෙන නිකන් බුබුලු දැමීමක් වශයෙන් දැනිලා. අපිට ඇතම් කෙනෙක් කියනවා ඔන්න මේ කම්පණය වෙනවා දැනෙනවා, චලනය වෙනවා දැනෙනවා, වයිබ්‍රේෂන්ස් කියලා කියනවා. ඇතම් කෙනෙක් ඔන්න නිකන් වැනෙනවද දැනෙනවා කියලා කියනවා. නැත්නම් කැරකෙනවා වගේ දැනෙනවා කියනවා. ඉතින් ඔය වගේ নানা ප්‍රකාර දේවල් දැනෙනවා. ඉතින් අපිට අපේ හිතේ තියෙනවා එක්ක මේවා දැනෙන්න හොඳ නැහැ කියලා වගේ ආකල්පයක්. නැත්නම් මේවා අහවල් විදිහට දැනෙන්න ඕනේ කියලා වගේ ආකල්පයක්. නැත්නම් මේවා දැනලා ඉක්මනට ඉවර වෙන්න ඕනේ වගේ කියලා ආකල්පයක් තියෙනවා. හැබැයි එකක්වත් අපි කියන දේ අහන්නේ නැහැ ඔය දැනෙන දේවල්. දැන් ඕක තමයි අපි තේරුම් ගන්න සත්‍ය. අපේ හිතේ තියෙනවා මේ විදිහට අපි දාගත්ත දේවල් මෙන්න මෙහෙම වෙන්න ඕනේ, අරම වෙන්න ඕනේ, මෙහෙමයි කියලා අපි දාගත්ත විවිධ රාමු තියෙනවා. හැබැයි මේ අපේ රාමු එකක්වත් සැලකිල්ලට ගන්න නැහැ මේ දැනෙන දේවල්. එතකොට අපි මොකද්ද ඔතනින් ඉගෙන ගන්න? මොකද්ද ඉගෙන ගන්න? ඈ? පාලනේ පවතින දේවල්. අන්න හරි. ඉතින් ඒ කියන්නේ අපි හිතනවා මෙන්න මේ අහවල් රටාවට වෙන්න ඕනේ. මෙන්න මේ ෂෙඩියුල් එකේ තමයි මේක වෙන්න ඕනේ. අහවල් දේව තමයි මට දැනෙන්න ඕනේ. අන්තිමට ඒකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේ කය වැඩ කරන්නේ යාට ආවෙනික රටාවක. ඊට අදාළ යම් හේතු කාරණා තියෙනවා. ඒ හේතු කාරණා වලට තමයි යා වැඩ කරන්නේ. එතකොට දැන් අපි ඒක දකින්න තමයි අපිට තේරුම් යන්නේ මේක මේ මට ඕන විදිහට නෙමෙයිනේ මේක වෙන්නේ. දැන් එතකොට නිකන් අර මේ බුදුහාඳුරෝ කියපෙහිඳ නෙමෙයි මේ අනාත්ම වෙලා තියෙන්නේ. මේ අපි අස්පනා අපිට අනාත්මයි නේද? ඉතින් ඔතන තමයි ගැඹුරු අවබෝධයක් තියෙන්නේ. ඔතන තමයි ප්‍රත්‍යක්ෂ ඥානයක් කියලා කියන්නේ. මේක මේ බුදුරජාණන් වහන්සේ කියපු හින්දා අනාත්ම වෙලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියපු හින්දා අපේ පාලනයෙන් තොරයි කියනවා නෙමෙයි. නමුත් දැන් අස්පනා අපිට අපි දැකලා Taman තේරුම් අරගෙන Tamanට නිකන් ඍජුවම යා කියලා දීලා. ඉතින් එතකොට මේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත හැමදේම පෙන්වන්නේ ඔය වගේ රටාවක්. දැන් මේ අපි ඉස්සරහට අරන් තියෙන එක කොටසක් විතරයි. ඒ එක ලක්ෂණයක් විතරයි. හැබැයි තවත් ඉතින් ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ කොයි එක පෙන්වුවත් වරදක් නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ ඇත්තටම අපි මුකුත් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ හොඳ මධ්‍යස්ථ නිරීක්ෂකයෙක් වෙන්න විතරයි තියෙන්නේ. අපි අත දාන්න මොකක්වත් අවශ්‍ය නැහැ. අපිට හැබැයි මේක දැක ගන්න හොඳ සතිමත් බවක් අවශ්‍යයි. හොඳ ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. හොඳ මධ්‍යස්ථ භාවයක් අවශ්‍යයි. මේ හොඳ සතිමත් මධ්‍යස්ථ ඒකාග්‍රතාවයක පිහිටාගෙන අපි හොඳට කය දිහා බලාගෙන ඉන්නවා. ඒතර කය ඉතින් එයාට කැමති විදිහට තමයි වැඩ කරන්නේ. නැතු මේ අපි කියන්නේ ඔය මෙහෙම වැඩ කරන්න කියලා. අපි සමහරට අපේ එහෙම බලාපොරොත්තු ඇති. හැබැයි කය අන්නේ එයාට ඕන විදිහට වැඩ කරද්දි තමයි අපේ නිකන් ඇස් පෑදෙන්නේ. ඉතින් අපි කියනවා විපස්සනා නුවණක් අවදුනා කියලා. එක්කෝ ඕන අනිත්‍ය ලක්ෂණයක් පැහැදිලි වුණා කියලා කියනවා. නැත්නම් දුක්ඛ ලක්ෂණයක් පැහැදිලි වුණා කියලා කියනවා. නැත්නම් අනාත්ම ලක්ෂණයක් පැහැදිලි වුණා කියලා කියනවා. නැත්නම් අසුභ ලක්ෂණයක් පැහැදිලි වුණා කියලා කියනවා. ඉතින් নানা ප්‍රකාර ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ගාව තියෙන හරීම විවෘත මනසක්, පැහැදිලි මනසක්, ඒකාග්‍ර වෙච්ච මනසක්, තවත් පැත්තකින් මධ්‍යස්ථ මනසක්. අපි අර ඔළුවේ දාගත්ත දේවල් මෙතෙන්ට වැදගත් නැහැ. පොතෙන් පතින් දාගත්ත දේවල් නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක ඔක්කොම පැත්තකින් තියලා අපි නිකන් බොහොම විවෘත මනසකින් බලාගෙන ඉන්නවා මෙයා මොනවද පෙන්වන්නේ කියලා. ඉතින් ඒක තමයි දැන් ඔය පෙනිලා තියෙන්නේ. ඔක තව ටිකක් බලන්න. ඔහොම බලා යනකොට තමයි මේකේ යම්කිසි අවබෝධයක් නැත්නම් යථා ස්වභාවයක් වැටහෙන්න ගන්න.
ඉතින් ඔය දැන් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම හොඳ යථාභූත ඥාන දර්ශනයක්. කියන්නේ ඇත්ත සැටියෙන් තේරුණා නම් අනිවාර්යෙන් එතන නිබ්බිදාවක් පහළ වෙනවා. නිබ්බිදාවක් කියලා කියන්නේ අවබෝධයක් මත ඇතිවෙච්ච කලකිරීමක්. ඒක මේ බඩු ගණන් ගියයි කියලා වෙච්ච ප්‍රශ්නයක්වත් නැත්නම් කවුරු හරි ළඟ ඥාතියෙක් නැති වුණා කියලා ඇතිවෙච්ච කලදරයක් නෙමෙයි. මේ කලකිරීමක් නෙමෙයි. මේ අස්පනා අපිට මේවා වැඩ කරන හැටි දැකලා ගොඩ නැගුණු අවබෝධයක් තුලින් ආපු කලකිරීමක්. ඒක නිකන් අර කලකිරීම කියන වචනයට වඩා නිබ්බිදාව කියන වචනේ තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපි වෙන වචනයක් නැහැ. ඉතින් ඒකට ලොකුවට දාන්න අර ඒ බඳු අවබෝධයක් මත ඇතිවෙච්ච නිකන් එපා වීමක්. උනා නම් ඉතින් අන්න තව එහාට යන්න පුළුවන්. ඒ නිසා මේ වෙන දේ හොඳයි. ඕක තව දිගට කරගෙන යන්න. එතකොට ඒ කියන්නේ අපි විමසන්න තමයි ওই අවබෝධයක් අපි තුල ඇති වෙන්න ගන්නෙ. හොඳයි. එච්චරයි නේද? ඔව් අද දිනේදී කමටහන් වර්තාව එපමණයි. හොඳයි. ඔයාගේ වර්තාවල් නැද්ද? කිව්වද? වෙන්නේ නැද්ද? හෙට ලියන්න ඕනේ. හොඳයි. එහෙමනම් අද වෙන ප්‍රශ්න නැහැ නේද? කාටවත්. හරි. එහෙමනම් අද අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. නැවතත් සවස් 3ට අපි ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා 4ට නෙවෙයි. 3ටයි අද බණ තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් 3ට මෙතෙන්ට වැඩම කරන්න කියලා ආරාධනා කරනවා. පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.